මෙන්න මේ මොකද්ද මේ මෙන්න මේ mental approach කියන approach එකයි තව approach එකක් තියෙනවා ඒකයි derive කරන්න ඕන ගිය පාර paper එකටත් ඒක derive කරන්න paper එකකට දුන්නද ඇවිත් තිබ්බා ඒක කොහෙද මට මතක නැහැ හරියට බලන්න ඔව් ඉතින් derive කරන්න ඕන ඒක නම් එච්චර අමාරුවක් නෑ ඒක එකම විදියට ඒක යන්නේ මේ එතකොට මේ එන්සයිම්ස්ලා ගැන කතා කරනකොට මේ මම අර කලිනුත් කිව්වා මේ එන්සයිම්ස්ලා අපි අර බයෝ කැටලිස්ට්ස් විදියට කන්සිඩර් කරනවා කියලා. කියන්නේ අපේ මේ බයොලොජිකල් ප්‍රොසෙස් එක උත්ප්‍රේරණය කරගන්න, ඒ කියන්නේ ක්‍රියාවලිය වැඩි දියුණු කරගන්න එන්සයිම්ස්ලා යූස් කරනවා කියලා කිව්වා. ඊට පස්සේ produced by living cells. living cell enzymes කියන එක මේ living cells වලින් හදනවා කියලා කියන්නේ. දැන් අපි මේ chemical reaction එකක් ගත්තාම chemical reaction එකක අපි හඳුන්වනවා මේ ප්‍රතික්‍රියාව වෙනවා reactant කියලා ගන්නවා උත්ප්‍රේරක catalysts කියලා ගන්නවා මේ biological process එකකට ආවහම මේ ප්‍රතික්‍රියා කරනවා කියන්නේ reactants අපි හඳුන්වන්නේ substrate කියලා දාන catalysts enzymes විදිහට තමයි මේ පාවිච්චි කරන්නේ. කියන්නේ නම උනත් එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ major function of enzyme is to catalyze the making and breaking of chemical bond. ඒ කියන්නේ chemical bond එකක් හදන්න උත්ප්‍රේරණය biological process එකේදී chemical bond එකක් හදන්න ඒක කඩන්න අර function එක මේ වැඩි දියුණු කරගන්න rate එක වැඩි කරගන්න use කරනවා කියලා කියන්නේ. So enzyme increase the rate of reaction without permanent chemical change. ඒ කියන්නේ permanent chemical change එකක් කියලා කියන්නේ මේ අපේ මොන හරි අපි ওই substrate එක දැම්මහම මේ කියන්නේ chemical change එක ආයි වෙනස් කරන්න බැරි වෙන තත්ත්වයටපත් වෙන්නේ නැහැ මේකේ. ඒ කියන්නේ ෂණිකව වෙලා ආයි මුල්ම තත්ත්වයට මේ පත් වෙනවා. enzymes use කරලා ඒ කියන්නේ අපේ reaction එක කරගන්න පුළුවන්. permanent chemical change එකකින් තොරව අපිට ඕන දේ කරගන්න පුළුවන්. උත්ප්‍රේරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ enzymes are protein molecules කියලා කියනවා. Due to this protein structure they have catalytic ability. මේ protein structure එක නිසා catalytic ability එක ලැබිලා තියෙනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේකේ මේ enzymes ගත්තාම මෙන්න මේ විදිහට නිකන් අර කැට වගේ තියෙනවා එක තැනක මේ මෙහෙම ස්පේස් එකක් හැදිලා තියෙනවා. ඕක ලෙක්චර් නෝට් එකේ මෙන්න මේ විදිහට ඒ කියන්නේ ස්පෙસિෆික් ෂේප් එකක් එක්ක වගේ සාමාන්‍යයෙන් තියෙනවා මේ එන්සයිම්ස් එකේ. එතකොට මෙන්න මේ ඒ ස්පේස් එකට කියන්නේ ඇක්ටිව් සයිට් කියලා. ඇක්ටිව් සයිට් එක කියලා තමයි මේ ස්පේස් එකට කියන්නේ. සාමාන්‍ය එන්සයිම් එකක් ගත්තාම ඔන්න ඔය විදිහට එන්නේ. එතකොට the energy required to form this enzyme substrate complex are lower than the activated energy. දැන් අපි මේ substrate එක අපි feed එක supply කරාම feed එක කියලා කියන්නේ substrate එකනේ. substrate එක ගිහිල්ලා ඉවර වෙලා connect වෙන්නේ මෙන්න මේ active site එකත් එක්ක. ඒ enzyme එකේ අර හිස්ව තියෙන space එක. ඒ කියන්නේ specific shape එකක් එක්ක තියෙන මේ space එකට තමයි substrate එක සම්බන්ධ වෙන්නේ. එතකොට අර තියෙන enzyme එක නිකම් enzyme එකක් වෙන්නේ නැහැ. දැන් substrate එකට join වෙලානේ. එතකොට ඒ හැදෙන එක අපි හඳුන්වනවා enzyme substrate complex කියලා. enzyme substrate complex කියලා හඳුන්වනවා මෙන්න මේක. එතකොට මේ විදිහට අර diagram එකකින් lecture එකේ දාලා තියෙනවා අපේ enzyme එක මේක මෙන්න මේ විදිහට specific shape එකක් එක්ක enzyme එකේ active side එක තියෙනවා. අපි දාන substrate එක ගත්තාම substrate එකේ ඉන්න nutrition වර්ගවල ඒ shape එක මේවට ගැලපෙන්න තියෙනවා. එතකොට මොකද වෙන්නේ substrate එක ඇවිල්ලා අර මේ Tamanට ගැලපෙන place එකත් එක්ක join වෙලා enzyme substrate complex කියන එක හදනවා. හරිනේ. අන්න ඒක තමයි enzyme වලදී මේ වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ මේ enzyme නාමකරණය ගත්තාම enzyme නාමකරණය කොටස් විදි දෙකකට කරන්න පුළුවන්. ඕවා නම් ඕන වෙන එකක් නෑ. add ASC to the end of the name of substrate. අපි use කරන substrate එකේ අගට ASC කියන part එක දාලා ඉවරලා ඒ
enzyme එක හඳුන්වන වෙලාවල් තියෙනවලු. ඒ කියන්නේ starch නම් starch amylase කියලා alpha amylase ASC කියන එක දාලා හඳුන්වනවා. lactose කියන එකට ASC කියලා lactose කියන enzyme එක හඳුන්වනවා. අනිත් විදිය තමයි add AST to the end of the name of the catalytic reaction. catalytic reaction එක මෙතන මේ වෙන මේ reaction එකේ අගට ASC කියන එක මේ word එක දාලා ඒත් හඳුන්වන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ commercial application මේ enzymes use කරන applications ගත්තහම making sweet from starch clotting milk කැටි කරන එකට sweet නිෂ්පාදනයේට ඒ වගේ ඒවාට තමයි use වෙන්නේ. ඊට පස්සේ 3 types of enzymes based on application. අපි මේ enzyme එක use කරන මේ විදිය අනුව enzymes වර්ග තුනක් තියෙනවා. industrial enzymes තියෙනවා, analytical enzymes තියෙනවා, medical enzymes කියලා තියෙනවා. ඒකට industrial මට්ටමින් use කරන enzymes වර්ග තමයි මේ තියෙන්නේ. lipase, amylase, glucose. Analytical enzymes කිව්වම glucose oxidase, cholesterol oxidase ඒවා තියෙනවා. medical side එකේ use වෙන ඒවා මේ තියෙන්නේ. For analytical and medical applications, enzymes have to in the form of PO. So the cost is high. මේ analytical application වලට medical application වලට use කරනවා නම් අනිවාර්යෙන් අපේ use කරන enzyme එක හොඳ PO form එකෙන් තියෙන්න ඕන කියලා කියනවා. එතකොට ඒවා ඒ වර්ගයේ enzymes වර්ග cost එකෙන් වැඩි. ඊට පස්සේ ඔන්න මේ equation part එකට එන්නේ මේ enzyme kinetic equation derive කියන එකට. මේකෙදී මේ එකම equation එක දෙන්නෙක් scientistලා දෙන්නෙක් derive කරලා තියෙනවා විදි දෙකකට. ඒක ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට මෙතෙන්දී assume substrate is convert to product with the help of enzyme. අපි දැන් fermentation process එකක් ගත්තාම අපි දෙන substrate එක product එක බවට පරිවර්තනය වෙන්නේ අපි දාන enzyme එකේ ආධාරයෙන් කියලා උපකල්පනය කරලා තමයි මෙතන මේ calculation කරන්නේ. Then the rate of substrate consumed. එතකොට substrate එක මේ consume වෙන rate එක අර අපි අර මේ කලින් පාඩමේ අපි කතා කරේ microorganisms ලා grow වෙන rate එක සමානයි කියලා ගත්තනේ. microorganisms number එක කාලයත් එක්ක විචලනය වෙන විදිය අනුව ඒ වගේ මෙතන මේ substrate rate එක RS එක මෙන්න මේ equation එකෙන් අපිට දෙනවා. ඒ කියන්නේ D මේ substrate concentration එක කාලයත් එක්ක මේ වේරි වෙන විදිය. ඒකට substrate එක මම අර කලිනුත් කිව්වා එන්න අඩු වෙනවා. substrate එක කිව්වම ඒකේ තියෙන nutrition ප්‍රමාණය එන්න අඩු වෙනවානේ. ඒ nutrition අඩු වෙන නිසා තමයි මෙතන මේ minus sign එකකින් අඩු වෙන එක පෙන්වන්න මේ දීලා තියෙන්නේ. එතකොට rate of product formation එක අර අපි මේ අර මේ kinetic equation වල වගේ අර rate එක A level වලදීත් එහෙම ඔක කරානේ. මේ විදියට ලිව්වද කියලා නම් මට මතක නැහැ. මේ substrate එක අපි මෙන්න මේ අර derivative form එකෙන් ලියනවා කාලයත් එක්ක මේ විදියට වෙනස් වෙනවා කියලා product එක CP concentration එක ලියනවා මේ විදියට product rate එක ගන්න. එතකොට product එකෙන් එන්න වැඩි වෙන නිසා ඒක positive, substrate එකෙන් එන්න අඩු වෙන නිසා ඒක negative කියලා ගන්නවා. එතකොට මෙන්න මේ substrate concentration එකයි product rate එකයි මේ අන්දහම graph එකක මෙන්න මේ විදිහට තමයි graph එක එන්නේ. substrate concentration එකයි product එකේ rate එකයි. එතකොට substrate එක consume වෙලා product එක හැදෙනවා. substrate concentration එක මත එතකොට product එක යැපෙනවානේ depend වෙනවානේ. අන්නේ දෙක graph එකක් අන්දහම මේ විදිහට graph එක එන්නේ. එතකොට කියනවා at the beginning substrate concentration එක බිඳුවයි. RP is proportional to CS. ඒ කියන්නේ product rate එක substrate concentration එකට proportional වේ යනවා කියලා කියනවා. Like that reaction called as first order reaction. දැන් මේ ටිකේ මේ දෙකම ඒ කියන්නේ රේඛීය විදියට ගිහිල්ලානේ මේක curve වෙන්නේ. එතකොට මේ
මෙන්න මේ RP එකයි substrate concentration එකයි linear විදිහට යන නිසා ඒක proportional කියලා ගන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී මේ first order kinetic equation එකක් කියලා linear නිසා proportional නිසා ගන්නවා කියලා කියනවා. when substrate concentration at high value product rate become constant and like that reaction called as zero order reaction. එතකොට substrate concentration එක එන්න වැඩි වෙනකොට මොකද වෙන්නේ? product rate එක constant වෙනවා. එතකොට product rate එක constant වෙනවා නම් ඒක zero order කියලා කියනවා. product rate එක substrate එකට proportional වෙනවා නම් ඒක first order kinetic equation කියලා කියනවා. So the concentration of substrate increase, reaction behavior change from first order to zero order. කියන්නේ substrate concentration එක වැඩි වෙන්න අපේ reaction එක first order වල ඉඳන් zero order වලට change වෙනවා කියලා කියනවා. එතකොට මෙන්න මේ Michaelis-Menten approach කියලා එක approach එකකුයි මේකට තව කවුද මෙන්න මේ Handel-Dane approach කියලා approaches වර්ග දෙකක් තියෙනවා. එකම equation එක derive කරන්නේ මම ඉස්සෙල්ලා equation එක පෙන්නලා ඉන්න. අපි ගන්න කියලා දාලා නැහැ. මෙන්න මේ equation එක තමයි මේ approaches දෙකෙන්ම ගන්නෙ. එතකොට මෙතන මේ R max කියන අගය වෙනස් වෙනවා approaches දෙකේ අගයන් දෙකක්. Km කියන constant එක ඒක වෙනස් වෙනවා. ඒක අගයන් දෙකක් මේ approaches දෙකේ. පළවෙනි එකේ වෙනම අගයක් මේ Km ට එන්නේ. R max කියන එකට එන්නේ වෙනම අගයක්. එතනින් තමයි ඔක වෙනස් වෙන්නේ. එතකොට මේක මේ derive කරන්න කියලා ටියුටෝරියල් වලක් තියෙනවා. derive කරන්න බොහෝ දුරට මේ වැල්වට අරන් වගේ ගිහිල්ලා තියෙනවා. මම ලෙක්චර් නෝට් එකේ තියෙන විදිහට තමයි මෙතන මේ නෝට් එක දැම්මේ. ෂෝට් නෝට් එකයි. එතකොට මෙන්න මෙතෙන්දී මේ අපි දැන් assume කරනවානේ මේ අපේ substrate එක product එක බවට පරිවර්තනය වෙන්නේ enzyme ලගේ help එකත් එක්ක කියලා. එතකොට අපේ මේ equation එක ලියනවා substrate එක enzyme එක ඉස්සෙල්ලා bond වෙලා substrate enzyme complex එක හදනවා. අන්නේ complex එක තමයි convert වෙන්නේ අපේ product එක බවට. product එක බවට පරිවර්තනය වෙලා enzymes ටික අයින් වෙනවා. එතකොට මෙතන මේ reaction rate එක මේ පළවෙනි එක reversible reaction එකක්. ඒ කියන්නේ අනිත් පැත්තට ආයි වෙන්න පුළුවන්. ඒක හරිම මේ substrate concentration complex එක weak bond එකක් නිසා මේක අනිත් පැත්තට කැඩිලා මේ substrate enzyme බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ reversible. එතකොට මෙතන මේ reaction rate දීලා තියෙනවා මේ forward එකට K1 කියලා reverse එකට K2 කියලා. එතකොට substrate enzyme complex එක product එක බවට පරිවර්තනය වෙන rate එක K3 කියලා දීලා තියෙනවා. අපේ ටියුටෝරියල් එකේ දීලා තියෙනවා මෙන්න මෙතනත් මේ රිවර්සිබල් විදියට අරගෙන. ඒ කියන්නේ මේ K3 විතරක් නෙවෙයි K4 එකකුත් මේ product enzyme කියන එක ආයි enzyme substrate කියන එක බවට පරිවර්තනය වෙන්න පුළුවන් කියලා. එතකොට අර චුට්ටක් වෙනස් වෙනවා. මේ ගානේ මෙතන ඔප්පු කරලා තියෙන්නේ මෙතන මේ රිවර්සිබල් එකක් නෑ කියලා. පළවෙනි එක විතර රිවර්සිබල් කියලා. එතකොට මෙතෙන්දී assumption ටිකක් කරන්න තියෙනවා. මේ S වලින් කියන්නේ substrate එක, E වලින් enzyme, මේ ES කියලා කියන්නේ enzyme substrate complex එක, product එක P වලින් E enzyme. ඊට පස්සේ assumption ටිකක් ගන්නවා. මේ අපි ලියන්න ඕනේ අනිවාර්යෙන් derive කරනකොට product releasing step equation 2. මෙතන මේ equation දෙකක් ගන්න පුළුවන් අපිට. මෙන්න මේ පළවෙනි equation එක මේක, දෙවෙනි එක මේක කියලා. එතකොට මේ product එක හදන මේක permanent product එක හදන එක ටිකක් අර කෙලින් product එක permanent හැබැයි මෙන්න මේ අපි enzyme substrate complex එක ගත්තාම ඒක හරියම weak bond එකක්. එතකොට ඒක ටක් ගාලා හැදෙනවා, ටක් ගාලා විනාශ වෙලා යනවා. එතකොට කියනවා මෙන්න මේ පළවෙනි equation එකට වඩා වැඩි කාලයක් අපි මේ දෙවෙනි equation එකට
ගන්නවා කියලා. product එක හැදෙන්න. ඒ කියන්නේ product releasing step. equation 2 is slower than the reversible reaction. පළවෙනි එකට වඩා මේක හරිම slow. වෙලාව ගන්නවනේ ඒක. ඒ කියන්නේ මේ අර weak bond එකක් නෙවෙයි එක්තන ප්‍රබල bond එකක් හදලා product එක හදන නිසා ඒක ගන්නවා කියලා කියනවා. වෙලාව ගන්නවා කියනවා. ඊට පස්සේ slow step determine the rate and other is at equilibrium. මේක සමතුලිත අවස්ථාවේ තියෙනවා මේ equilibrium reaction එක කියලා තමයි මේක කියන්නේ. මේක rate එක rate of reaction කියලා තමයි මේ දෙවෙනි equation එක සලකන්නේ. ඊට පස්සේ rate of product formation rate එක RP rate කියනකොට R product formation නිසා RP and rate of substrate consumption rate of substrate rate කියනකොට R substrate කියනකොට S RS are proportional to the concentration of enzyme substrate complex. මෙන්න මේක වැදගත් එකක්. RP නුයි RS නුයි proportional කියලා කියනවා concentration of enzyme substrate complex. enzyme substrate complex එකේ concentration එකට ඒ කියන්නේ මෙන්න මෙතන concentration එකට proportional කියලා කියනවා product එක හැදෙන rate එකයි substrate එක consume වෙන rate එකයි. හරිනේ ඒක අපිට ගන්න පුළුවන් මේක ලියලා එහෙම ප්‍රශ්නයක් නැහැ මේ derive වලදී ගන්න පුළුවන්. හරිනේ ඊට පස්සේ අපිට ඔන්න equation එක ගන්න තියෙන්නේ මම ඉස්සෙල්ලා equation එක මොකද්ද කියලා ලියලා ඉන්න. අපිට derive කරන්න තියෙන්නේ CS KM CS මෙන්න මේ equation එක අපිට අර approaches දෙකෙන් derive කරන්න තියෙන්නේ. එතකොට මේ අපේ reaction equation එක ගත්තාම S දාන substrate එකයි enzyme එකයි එකතු වෙලා හදනවා substrate enzyme complex එකයි complex එක හදනවා ඒකෙන් product එකයි enzyme එකයි ආයි හදනවා. එතකොට මෙතන පළවෙනි එක rate constant එක K1 මේක K2 මේක K3 හරිනේ. එතකොට මෙන්න මෙතනදී මේ අපි කරන්නේ පියවර equation 3ක් ගන්නවා. මේ මොන ප්‍රකාර ඒ කියන්නේ මෙතන මේකත් reverse වුණත් නැත්ත් අපි ප්‍රකාශන 3කින් ගිහිල්ලා තමයි මේ equation එක derive කරන්නේ. මේ approach එකේදීත් එහෙමයි ඊළඟ approach එකේදීත් එහෙමයි. එතකොට ඉස්සෙල්ලාම කරන්නේ අපි මේ product එකට දානවා rate equation එක. ඒ කියන්නේ product එක හැදෙන කොච්චර rate එකකින් අපේ product එක හැදෙනවද කියන එකට equation එක දානවා. කියන්නේ product rate එක RP එක සමාන වෙනවා මේ product එක හැදෙන්නේ මෙතන මෙන්න මේ enzyme substrate concentration එකන්නේ. එතකොට enzyme substrate concentration එක වාරයක් kinetic මේ constant එක rate constant එක අපි rate equation එක අපි ලියන්නේ forward වෙනවා නම් ඒක positive වෙනවා I reverse වෙනවා නම් kinetic constant එක minus කරලා එහෙම ලියනවානේ. එතකොට product එකට අපි මේ rate equation එක ලියනකොට ලියන්නේ rate constant එක වාරයක් ඒක හැදෙන්නේ මොකෙන්ද enzyme substrate complex එකෙන්. හරිනේ concentration එක වාරයක් මේ rate constant එක කියලා කියනවා. ඒක තේරුණාද ඒක? අර A level වලදී අපි rate equation එක ලියන විදිය මතකයිනේ. ඒක තේරෙනවද? අවුලක් නැහැ නේද? අනේ මට හෙන්නේ නැහැ හරියට. මොකද්ද? EEC ද ඔය තියන්නේ. මේකද මේ කියන්නේ මේ තියෙන්නේ enzyme complex enzyme sub මේ C මෙතන CS sorry enzyme substrate concentration එක කියලා තමයි මෙතන මේ තියෙන්නේ CES
CES එක ES හරිද ඇහෙන්නේ නැහනේ බා මොකද කියන්නේ පැහැදිලි නෑ කැඩි කැඩි ඇහෙන්නේ නෑ බං මම හරිනේ හා එතකොට රේට් ඉක්වේෂන් එක ලියන්නේ මේ විදිහට රිවර්සිබල් වෙනවා නම් මේ කොන්ස්ටන්ට් එක මයිනස් වෙන එක වෙන්නේ ඊට පස්සේ මෙන්න මේ ඉක්වේෂන් එක පළවෙනි එක කියලා ගන්නවා. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එකට ඉස්සෙල්ලාම කරන්නේ ප්‍රොඩක්ට් එකට රේට් කයිනටික් ඉක්වේෂන් එකක් රේට් ඉක්වේෂන් එක ලියා ගන්නවා ප්‍රොඩක්ට් එකට. ඊට පස්සේ කරන්නේ මේ අපිට මෙන්න මේ CES අයින් කරගන්න වෙනවා. ඒ CES අයින් කරගන්න තව මොන හරි ආදේශ කරන්න ඕනනේ. එතකොට අපි මෙතෙන්දි කරන්නේ තව ඉක්වේෂන් එකක් ලියනවා එන්සයිම් එක ගැන හිතලා. ඒ කියන්නේ එතෙන්දි assumption එකක් කරන්න ඕන. මේ එන්සයිම්ස්ලා අපි මුලින් දාන එන්සයිම්ස්ලා ටික කොන්ස්ටන්ට් කියලා. ඒ කියන්නේ ආයි ලොස් වෙන්නේවත් ජෙනරේට් වෙන්නේවත් මුකුත් නැහැ කියලා හිතලා එන්සයිම් කන්සන්ට්‍රේෂන් එක ගැන equation එකක් ලියන්න ඕන. එතකොට assumption එකක් එතෙන්දි කරන්න ඕන if there is no loss or generation of enzyme. If there is no loss or generation of enzyme. enzymes ලා generate වීමක්වත් loss වීමක්වත් නැත්නම් අපි දාන initial enzyme concentration එක සමාන වෙන්න ඕනනේ අවසානයේ මේ ඉතුරු වෙලා ඉන්න පද්ධතිය ඉතුරු වෙලා ඉන්න cell concentration එකයි අර මේ substrate එකත් එක්ක හදපු complex එකේ තියෙන enzyme ප්‍රමාණයටයි ඒ කියන්නේ මේ තියෙන මේ slide මේ screen එකේ තියෙන initial enzyme concentration එක සමාන වෙන්න ඕන free enzyme concentration ඒ කියන්නේ අර substrate එක්ක සම්බන්ධුනේ නැති enzyme concentration එකයි concentration of enzyme substrate complex එකේ concentration එකටයි ඒ දෙකේ එකතුවට මෙන්න මේ initial concentration එක සමාන වෙන්න ඕනි කියලා ඒක අපිට ගන්න පුළුවන් හරිනේ එතකොට එතනින් equation එක ගන්නවා initial enzyme concentration මේක සමාන වෙනවා free enzyme concentration එක concentration එකට එකතු වෙන්න ඕන concentration of enzyme substrate එකේ concentration එක. එතකොට initial එක CE0 සමානයි free enzyme concentration එක CE කියලා ගන්නවා enzyme substrate එක කියනකොට CES enzyme substrate complex එකේ concentration එක. එතකොට මෙන්න මෙතන මේ CES එකක් ආවනේ. ආන්නේ CES එක උක්ත කරගෙන අපි මේ පළවෙනි එකේ ආදේශ කරගන්නවා. හරිනේ මේ දෙවෙනි equation එක. එතකොට මෙතනින් අපි උක්ත කරගන්නවා CES කියන පදේ උක්ත කරගත්තම CE0 ඍණ CE කියලෙනවා. අන්න ඒක මේකටම දෙක කියලා දාගන්නම්කෝ. හරිනේ. From equation 2 and 1. පළවෙනි equation එකේ නේ දෙවෙනි equation එකේ නේ සලකලා මෙන්න මේ පළවෙනි equation එකේ CE ට තියෙන එක වෙනුවට අපි මේ දෙවෙනි equation එකෙන් ආදේශ කරගන්නවා. එතකොට RT එනවා K3 වාරයක් CE0 ඍණ CE කියලා. හරිනේ. ඔන්න ඕක 3. ඊට පස්සේ අපේ equation එකට ආයි දාන්න ඕනේ මේ product අපි දැන් ඉස්සෙල්ලාම දැන් මේ rate equation එක ලිව්වේ මේ product එකටනේ අපේ මේ substrate එකට ලියන්න ඕනේ මේ rate equation එක substrate එක
කොච්චර රේට් එකකින් සබ්ස්ට්‍රේට් එක හැදෙනවද කියලා. එතකොට පොඩ්ඩක් ඉන්න. සබ්ස්ට්‍රේට් එකට ලියනවා කියලා කියන්නේ මෙන්න මේ ඉක්විලිබ්‍රියම් මේ ඉක්වේෂන් එකට තමයි ඒකේ දාන්නේ. ඒකට සබ්ස්ට්‍රේට් කන්සන්ට්‍රේෂන් එක අරගෙන මෙතන මට ලියන්න බැරි වුණා. අපේ රියැක්ෂන් රේට් ඉක්වේෂන් එක තමයි මෙතන සලකලා තියෙන්නේ. හොඳේ. මෙතන ඊගාවට අපි මෙතන සලකුවේ එන්සයිම්ස්ලා ගැන ඊට පස්සේ සලකනවා ඉක්විලිබ්‍රියම් ඉක්වේෂන් එක. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි මේ රිවර්සිබල් එක වීක් බොන්ඩ් එකක් හදන ඒ ඉක්වේෂන් එකට රේට් ඉක්වේෂන් එකක් දාන එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඉක්විලිබ්‍රියම් ඉක්වේෂන් එක ගත්තාම ඉක්විලිබ්‍රියම් ඉක්වේෂන් එකේ තියෙන්නේ S ධන E SE මේක K1 මේක K2. මේකේ සබ්ස්ට්‍රේට් කන්සන්ට්‍රේෂන් එකට ලියනවා. ඒ කියන්නේ සබ්ස්ට්‍රේට් කන්සියුම් රේට් එක RP ට ලියුවහම RP නෙවෙයි RS ට සබ්ස්ට්‍රේට් එකනේ RS ට ලියුවහම මෙතන S නුයි E නුයි කන්සියුම් වෙලා මෙතන SC කියන එක හදනවනේ. ඒ කියන්නේ මෙන්න මේ ෆෝවර්ඩ් රියැක්ෂන් එක ගත්තාම S නුයි E නුයි K1 රේට් එකකින් මේ කොන්ස්ටන්ට් එකත් එක්ක මේ වෙලා මේ සබ්ස්ට්‍රේට් එන්සයිම් එන්නේ මෙන්න මේ දෙකේ සබ්ස්ට්‍රේට් වල කන්සන්ට්‍රේෂන් එකේ එන්සයිම් වල කන්සන්ට්‍රේෂන් එකේ ගුණිතය මේ කයිනටික් කොන්ස්ටන්ට් එකෙන් වැඩි වෙන්න ඕන. එතකොට රිවර්ස් එක ගත්තාම මෙතන සබ්ස්ට්‍රේට් එන්සයිම් එක ආයි මේක හැදෙනවා. එතකොට සබ්ස්ට්‍රේට් එන්සයිම් කන්සන්ට්‍රේෂන් එක K2 රේට් එකකින් ආයි මේ සබ්ස්ට්‍රේට් එක බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙතන ඉක්වේෂන් එක වෙන්නේ K1 වාරයක් ෆෝවර්ඩ් රියැක්ෂන් එකේ CS CE එනවා. ආයි රිවර්ස් එකට එනකොට රිවර්ස් නිසා K මයිනස් වෙනවා K2 concentration of CSE. හරිනේ ඔන්න මෙතනින් ඉක්වේෂන් එකක් ආවා. ඊට පස්සේ අපි අර මුලින්ම assume කරානේ මෙතන මේ ගානේ මේ assume කරේ RP එක සමානයි RS එක සමානයි මෙන්න මෙහෙම කියලා RP එකත් සමාන වෙනවා RS එකත් එකිනෙකට සමාන වෙනවා මේ අර enzyme substrate මේ complex එකේ concentration එකට. එතකොට මෙතන මේ RS කිව්වත් එකයි මෙතන මේ RP කිව්වත් මේ equation එකේ RP කිව්වත් එකයි. RP කියලා කිව්වත් එකයි. හරිනේ. එතකොට මේ දෙකම සමානයි. R වලට ලියුවහම. ඊට පස්සේ කරන්නේ ආයි මෙන්න මෙතනින් මේ ආපු equation එක අපි සම්බන්ධ කරගන්න ඕන මෙන්න මේ තුන්වෙනි equation එකත් එක්ක. එතකොට තුන්වෙනි equation එකේ ඊට කලින් අපි මේ දැන් ඉක්විලිබ්‍රියම් අවස්ථාවටනේ මේක ලියන්නේ. ඉක්විලිබ්‍රියම් අවස්ථාවේදී මේ රේට් එක කොන්ස්ටන්ට් ඒ කියන්නේ අර ඉක්විලිබ්‍රියම් අවස්ථාවේදී මෙතන මේ අපි ගන්නවා රේට් එක කොන්ස්ටන්ට් කියන එක. රේට් එක කොන්ස්ටන්ට් කියලා කියන කන්සන්ට්‍රේෂන් ඩිෆරන්ස් එක බිඳුවයි කියන එකනේ. එතකොට රේට් එක කොන්ස්ටන්ට් කියලා ගත්තාම මෙන්න මේ RP කියන එක බිඳුවකට සමාන වෙනවා. රේට් එක කොන්ස්ටන්ට් කියන්නේ අර කන්සන්ට්‍රේෂන් ඩිෆරන්ස් එක ටයිම් එකත් එක්ක චේන්ජ් වෙන එක බිඳුවයි කිව්වම කියන්නේ
මේ RS කියන්නේ substrate concentration එක time එකත් එක්ක change වෙන එකනේ. එතකොට මෙන්න මේ at equilibrium අපි මේ equilibrium equation එක නෙවෙයි dCs/dt සමානයි බිඳුවක් කියලා එනවා. එතකොට මෙන්න මේ equation එක හතරෙන් from equation 4 මේක බිඳුවක් වෙනකොට K1 CS CE ඍණ K2 CES සමානයි බිඳුවයි. එතකොට මෙන්න මෙතන අපි CES පොඩ්ඩක් පටලැ වුණාද මන්ද මේ මට විනාඩි 5ක් දෙන්න චුට්ටක් විතර මට පටලැවිලා වගේ තියෙන්නේ හරි විනාඩි 5ක් ඉන්න